ශ්‍රී ලංකා තොරතුරු හා සංවේදන තාක්ෂණ නියෝජිත ආයතනය ඔබ වෙතගෙන එන තවත් නැනපියස වැඩසටහනක් ආරම්භ කරන්නටයි අපි මේ සූදානම් වෙන්නේ. අද ලොකු සාකච්ඡා මණ්ඩපයක් දාන්න අපි සූදානම් වෙන්නේ මේ නැනපියස වැඩසටහන තුල. ඒ කියන්නේ කතා කළ යුතු බොහෝ දේවල් තියෙනවා. ඒ අතරින් අද දවසේ අපි විශේෂයෙන් අවධානය යොමු කරනවා මේ ඕපන් සෝස් විවෘත මෘදුකාංග පිළිබඳව කතා බහ කරන්නට. ඒකට එක හේතුවක් තමයි ප්‍රදීප් කාවින්ද කොටුවේ ගෙදර උබුන්ටු ලාංකිකයන් සඳහා උබුන්ටු කියලා මේ කෘතියක් නිර්මාණය කළා තියෙනවා. ඔහු තොරතුරු හා සංවේදන තාක්ෂණයට අදාළව කෘති රාශියක් නිර්මාණය කරපු කෙනෙක්. ඒ අතරින් මේ උබුන්ටු කියන එක ඉතාමත් වැදගත්. ඉතින් අපි මෙන්න මේ පිළිබඳව තමයි කතා බහ කරන්න බලාපොරොත්තු වෙන්නේ. ප්‍රදීප් කියන්නකෝ මේ කෘතිය නිර්මාණය වීම පිළිබඳව මොකද්ද මේ ඇයි මේක නිර්මාණය කරන්නේ? මම මීට කලින් පොත් රාශියක් ලියලා තියෙනවා. පොත් 16ක් විතර. මේ කෘතිය මම ලියන්න හිතුවේ ගොඩක් වෙලාවට විවෘත මෘදුකාංග පිළිබඳ ලියවිච්ච පොත් හොයාගන්න බොහොම අපහසුයි. බොහොම අතලොස්සක් තමයි තියෙන්නේ. ඒ තියෙන බොහෝ දේ තියෙන්නේ ඉංග්‍රීසි මාධ්‍යයෙන්. ගොඩක් වෙලාවට සිංහල භාෂාවෙන් ඉගෙන ගන්න උත්සාහ කරන පුද්ගලයෙකුට ඉගෙන ගන්න නියමිත පොතක් නැහැ. එම හින්දාම තමයි මම මෙවැනි පොතක් ලියන්න උත්සාහ කරේ. එතකොට මේ කෘතියේ මොනවද දැන් මේ උබුන්ටු වගේ දේවල් පිළිබඳව විශේෂයෙන් මේ මෘදුකාංග මේ නොමිලේ ලබා ගන්න දේවල් පිළිබඳව අපේ රටේ සමාජයේ තරම් දැනුමක් නැහැ එක පැත්තකින්. අනිත් පැත්තෙන් මේවා පාවිච්චි කරන පොඩි මැලිකමක් දක්වනවා මේවා. මොකද අපි මෙතරම් කල් පුරුදු වෙලා තිබුණේ එක විදිහකට. නමුත් ඒකෙන් එළියට ගිහිල්ලා තමයි මේක තියෙන්නේ. දැන් මේ ඉගෙනීමද මේක තුල කෙරෙන්නේ? ඔව් ඇත්තටම උබුන්ටු මෙහෙයුම් පද්ධතිය පිළිබඳ සම්පූර්ණ. ඒ කියන්නේ මෘදුකාංග ස්ථාපන මෙහෙයුම් පද්ධතිය ස්ථාපනය කරන හැටි, ඊට පස්සේ ගොඩක් වෙලාවට අන්තර්ජාලය හා සම්බන්ධ වෙන හැටි, සිංහල යුනිකෝඩ් සහ සිංහල සාමාන්‍ය ෆොන්ට් ඉන්ස්ටෝල් කරන හැටි, printer එකක් ඉන්ස්ටෝල් කරගන්න හැටි, සාමාන්‍ය දෛනික අවශ්‍යතාවයන්. ඒ කියන්නේ කාර්යාලයක සහ දෛනිකව තමන්ට අවශ්‍ය වන සෑම පහසුකමක්ම මෙහිදී විස්තර කිරීමට මම උත්සාහ කරා. සාමාන්‍යයෙන් අපි දන්නවා දැන් මේ උබුන්ටු ප්‍රසිද්ධ අපි දන්නවා මෙහෙම එකක් තියෙනවා කියලා. අපිට අරගෙන පාවිච්චි කරන්න පුළුවන්. ඒ ගන්න එකයි මේ ඔබ කියලා දීලා තියෙන එකේයි මේක මේ විශේෂ ඒ කියන්නේ මේ මෘදුකාංගය අපිට ඕන විදිහට කස්ටමයිස් කරලා හදපු එකක් පිළිබඳවද ඔබ කියලා දෙන්නේ නැත්නම් පොදු මේ උබුන්ටු පිළිබඳවද මේක තුල කියවෙන්නේ? ඇත්තටම පොදුවේ උබුන්ටු මෙහෙයුම් පද්ධතිය පිළිබඳව තමයි ඇත්තටම සැලකිලිමත් වෙලා තියෙන්නේ. නමුත් මේත් එක්කම ICT ආයතනයෙන් මගින් නිකුත් කරලා තියෙනවා CD එකක් සංයුක්ත ඇටියක්. එහිදී අපි සහලාන කියන නමින් අලුත් උබුන්ටු ඩිස්ට්‍රිබියුෂන් එක බෙදා හැරීමක් හදලා තියෙනවා. මේ සහලාන එහෙම නැත්නම් උබුන්ටු එකේ මේ සිංහල අපිට හරියන විදිහට නැත්නම් ශ්‍රී ලාංකිකයන්ට හරියන විදිහට හදපු එකේ ඒ සියලු දේවලුත් අඩංගු වෙලා තියෙනවා. මෘදුකාංගයක් තියෙනවද? ඔව් මෘදුකාංග අලුතෙන් ඒ කියන්නේ සාමාන්‍ය උබුන්ටු සමග ලැබෙන මෘදුකාංග වලට අමතරව මෘදුකාංග 150ක් විතර අලුතෙන් දාලා තියෙනවා. හොඳයි අපි දැන් සූදානම් වෙන්නේ අපේ වැඩසටහනේ තියෙන ශ්‍රී ලංකා නිවුස් වෙත යොමු වෙන්නට. ශ්‍රී ලංකා තොරතුරු හා සංනිවේදන තාක්ෂණ නියෝජිත ආයතනය විසින් දෙවන වරටත් සංවිධානය කරනු ලැබූ 2013 ෆියුචර් සාක් සමුළුව පසුගියදා කොළඹදී නිමාවට පත් වුණා. ඉන්දියාව, පාකිස්තානය, මාලදිවයින, භූතානය, නේපාලය, බංග්ලාදේශ, ඇෆ්ගනිස්තානය සහ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් දෙස් විදෙස් නියෝජිතයින් 200ක් පමණ මෙම සමුළුව සඳහා සහභාගී වුණා. සමුළුවේ සමාරම්භක අවස්ථාව රාජ්‍ය කළමනාකරණ හා ප්‍රතිසංස්කරණ අමාත්‍ය නවීන් දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. සමුළුවේ දෙවන දිනේදී තිලංග සුමතිපාල සහ එරාන් වික්‍රමරත්න යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ප්‍රධානත්වයෙන් යහපාලන රාජ්‍ය සේවාවක් සඳහා තොරතුරු හා සංනිවේදන තාක්ෂණය යොදාගත හැකි ආකාරය පිළිබඳව සංවාදයක් පැවැත්වීම මෙවර සමුළුවේ විශේෂත්වයක් වුණා. දිවයින පුරා පිහිටි නැනසල මධ්‍යස්ථාන පිළිබඳව පසු විපරමක් කිරීමට ශ්‍රී ලංකා තොරතුරු හා සංනිවේදන තාක්ෂණ නියෝජිත ආයතනය පියවරගෙන තිබෙනවා. නැනසල මධ්‍යස්ථාන මගින් ජනතාවට වඩාත් කාර්යක්ෂම සහ ඵලදායී සේවාවක් ලබා දීම මෙම පසු විපරම් කිරීමේ අරමුණයි. දුර්වල සහ අවදිමත් ලෙස පවත්වාගෙන යන නැනසල මධ්‍යස්ථාන මෙම පසු විපරමින් පසු නැවත පවරා ගැනීමට අපේක්ෂා කරන බව නියෝජිත ආයතනය සඳහන් කළා. ලොව දුෂ්කරතම ප්‍රදේශවලට අන්තර්ජාල පහසුකම් ලබාදීමේ අරමුණින් අන්තර්ජාලයේ දැවැන්තයෙක් වන Google සමාගම විසින් නව ව්‍යාපෘතියක් ආරම්භ කර තිබෙනවා.
මෙම ව්‍යාපෘතිය ඔස්සේ මෙතෙක් අන්තර්ජාල පහසුකම් නොමැති ලොව ජනගහනයෙන් 3/2කට අවම මිලකට අන්තර්ජාල පහසුකම් ලබාදීමට හැකියාවක් ලැබෙනු ඇතැයි Google සමාගම පවසනවා. මීටර් 15ක විශ්කම්භයකිනුත් මෙම බැලුනවලට 3G ජාලවල වේගයට සමාන අන්තර්ජාල පහසුකම් ලබාදීමට අවශ්‍ය තාක්ෂණික උපකරණ සවිකර තිබෙනවා. මේ උබුන්ටු කෘතිය ලාංකිකයන් සඳහා උබුන්ටු කෘතිය ප්‍රදීප් කාවින්ද කොටුවේ ගෙදර රචනා කරනකොට ඒත් සමගම මේ සහලාන කියලා මේකට අදාළ මෘදුකාංගී OS එක ලබා දෙන CDත් ලබා දෙනවා. එතකොට මේ CD එකට දායකත්වය සපයලා තියෙනවා ශ්‍රී ලංකා තොරතුරු හා සංවේදන තාක්ෂණ නියෝජිත ආයතනය. ඒ පිළිබඳව අපිට පොඩ්ඩක් දැනගන්න ඕනේ, පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න පුළුවන්ද බඳුරු මහත්මයා මේ CD එක කොහොමද මේකට එන්නේ, කොහොමද මේ එකතුව වැඩ කටයුතු කරන්නේ, මේ වගේ දේවල් සහ මේ නම සහලාන එකත් විශේෂයි. මේ කාරණා කීපය පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න මට. අපි මේ ලබා දෙන CD එක නැත්තම් මේ සංයුක්ත තැටිය අඩංගු වෙන්නේ උබුන්ටු සංස්කරණයක් විශේෂයෙන් සකස් කරපු ලංකාවේදී දේශීය අවශ්‍යතාවයන් ඇති පරිශීලකයින්ට පාවිච්චි කරන්න පුළුවන් මෙහෙයුම් පද්ධතියක් තමයි අපිට ලැබෙන්නේ මේ සංයුක්ත තැටියෙන්. මේ සංයුක්ත තැටියට ඇතුළත් කරලා තියෙන මේ මෘදුකාංගය සකස් කරන්න අපිට දායකත්වය ලබා දුන්නේ තාරක විරසේකර. මේ අවශ්‍ය බරපැන සහ මඟ පෙන්වීම ලබා දුන්නා ICTA ආයතනය. අපි මේ නම් කරන්නේ මේ මෙහෙයුම් පද්ධතිය ලංකාවට සහ මේ දේශීයත්වයට ගැලපෙන පරිදි සහලාන කියන නමින්. මේ නමේ තේරුම කෙටියෙන් කියනවා නම් මෙතෙන්දී අපේ සහෘදත්වය හිතවත්කම ඇති කියන හැඟීමෙන් තමයි මේ සහලාන කියන නම අපි තෝරගත්තේ මේ මෙහෙයුම් පද්ධතිය නම් කරන්නට. උබුන්ටු වල ශ්‍රී ලාංකිකයන් සඳහා වන සංස්කරණයේ සහලාන විදිහට මේ විදිහට එනවා. උබුන්ටු පිළිබඳව මෙහෙම එක පැත්තකින් ප්‍රදීප් අපිට කියලා දෙනවා මේක සිංහල භාෂාවෙන් සම්පූර්ණයෙන් උබුන්ටු සම්බන්ධව කටයුතු කරන හැටි සඳහන් වෙච්ච කෘතියක්. එතකොට ඒ OS එක ඒකත් ඒ කෘතියත් සමග ලබා දෙනවා. වෙනමත් ලබා ගන්න පුළුවන් ඇති නේද? මේක ඩවුන්ලෝඩ් කරගන්න හැකියාව ඇති නේද? පුළුවන්. අපිට මේ sahalana.org කියන වෙබ් අඩවියට ගිහිල්ලා අපිට සහලාන සම්පූර්ණයෙන්ම තමන්ගේ පරිගණක ස්ථාපනය කරගන්න පුළුවන්. අපි මේ CD එක නැත්තම් සංයුක්ත තැටිය නිර්මාණය කරන්නේ කාට හරි අන්තර්ජාල පහසුකම් නැත්තම් කවදාවත් අන්තර්ජාල පහසුකම් ලබා ගන්නේ නැති කෙනෙක්ට උනත් මේ සංයුක්ත තැටිය පමණක් පාවිච්චි කරලා මෙම මෘදුකාංගය නැත්තම් මෙහෙයුම් පද්ධතියෙන් වැඩ කරන්න පුළුවන්. හොඳයි. ඉතින් අපි තාක්ෂණය පිළිබඳව ඒ ආකාරයෙන් කතා බහ කරමින් ඉන්න අතරේ ලෝකේ තාක්ෂණය බොහොම වේගින් දියුණු වෙනවා. අලුත් දේවල් ලෝකයට දායාද කරමින් තිබෙන මොහොතක් හැම තප්පරයකම. ඉතින් අපි මේ සූදානම් වෙන්නේ ලෝකයට අලුතෙන්ම හඳුන්වා දුන්නු තාක්ෂණය පිළිබඳව තොරතුරු හොයා බලන්න. ජංගම දුරකථනය වර්තමාන දිනචරියාවේ අනිවාර්ය අංගයක් වෙලා තියෙනවා. දැන් මේ ගෙදර ආරක්ෂාවටත් සම්බන්ධ වෙලා හමාරයි. එහෙම ආරක්ෂාවට සම්බන්ධ උපකරණයක් ගැන අද නැනපියසින් අපි ටිකක් කතා කරමු. ඒ උපකරණයේ නම ගෝජි ස්මාර්ට් ලොක් for the home නැත්නම් ගෙවල් සඳහා වූ ගෝජි කදිම අගුල යන්නයි. ගෝජි කියන්නේ ඉන්දියාව හා චීනය වැනි රටවල පිළිකාව කොලෙස්ටරෝල් වැඩිවීම වැනි රෝගවලට පවා පිළියමක් සලසන බව ජනප්‍රවාදය අනුව සැලකෙන කුඩා රතුපාට දන්වැනි පළතුරක නමක්. මේ උපකරණයේ පිටතින් නිවසේ දොරේ කොටසට මුහුණලා කුඩා රවුම් දැකුම් කළු තිරයකින්ද අභ්‍යන්තරයේ වඩා පාරම්පරික අන්තර් මුහුණතකින්ද යුක්තයි. මේ උපකරණයේ Wi-Fi හරහා ඔබගේ ආගන්තුකයින්ට එකවතාවක් පමණක් සැපිය යුතු විදිහට ඩිජිටල් යතුරු සපයන්නත් ඈතින් සිට ලෝකයේ ඕනෑම තැනක සිට අදාළ දොරේ අගුල අරින්නත් පුළුවන්.
පියකරු නවීන ඔපමට්ටම් ලෝහයක බ්ලූටෙක් සමාගමේ LED තිරයකින් යුත් මේ උපකරණය නිම කරලා තියෙන්නේ යුරෝපයේ සිට පළමුවෙන්ම පැසිපන්දු ක්‍රීඩාව සඳහා ඇමරිකාවට ගිය ස්පාඤ්ඤයේ බාසිලෝනාවල උපතලත් ගේබ්‍රියල් බ්‍රෙස්ටාට් රිබාස් විසින්. ගිය අවුරුද්දේ ආරම්භ කළ මේ සමාගම විසින් මේ අවුරුද්දේ ජූනි මාසයේ හඳුන්වා දෙනු ලැබූ මේ උපකරණය වෙළඳපළට එන්න නියමිත වෙන්නේ මේ වසරේ දෙසැම්බර් මාසයේදී. මේ කැමරාවක් සහිත වුණත් ඒක ආයතන හා නගර ආරක්ෂා කරන්න තබන CCTV රූපවාහිනී කැමරාවල ශුද්ධ සංස්කරණයක් නම් නෙමෙයි. ගෝජි ස්මාර්ට් ලොක් එකෙන් ලැබෙන්නේ දර්ශන පමණක්ම නෙමෙයි. මේ අලුත් ලොක් එක එය අරින හැම අවස්ථාවෙම ෂණිකව ඡායාරූපයක් ගන්නවා. ඒ වගේම ඒ ගෝජි හිමිකරුගේ ස්මාර්ට් දුරකථනයට පණිවිඩ හා විද්‍යුත් පණිවිඩ මගින් එය දැනුම් දෙනම කවුද ඇත්තටම දොරේ ලොක් එක ඇරියේ කියලා. එමගින් හිමිකරුට දැනගන්න පුළුවන් පාසල් වලින් ගෙදර එන දරුවන් ගෙදරට එන නොයන බව හා එන වේලාවල් හා ගෙදර වැඩට එන අය ආවද නැද්ද යන්න හා ආපු වෙලාවල්. ඒ වගේම හොරෙක් හොරකම් කළ යතුරක් පාවිච්චි කරලා දොරින් ඇතුළු වුණාද කියලා වගේ දේවල් හිමිකරුවන්ට ඉක්මනින්ම දැනගන්නත් පුළුවන්. ඒ වගේම ගෝජි ජංගම යෙදුම් හා වෙබ් අඩවිය හරහා සියලුම ක්‍රියාවල හා ඡායාරූපවල වාර්තා පෙන්눔 කරන ලොග් එක පාරිභෝගිකයන්ට බලා ගන්න පුළුවන්. මේ ලස්සන ගෝජි ස්මාර්ට් ලොක් එක බොහෝ අගුළු වෙනුවට ඉස්කුරුප්පු ඇන දෙකකින් සවි කරන්නත් Wi-Fi ජාලයට සම්බන්ධ කරන්නත් පුළුවන්. ඒක හයි කළාට පස්සේ ලොක් එකේ නිල් පාට LED තිරය අගලු දාලාද නැද්ද කියන එක දින හා කාල වකවානු සහිතවම පෙන්වනවා. ඒ වගේම භාවිතා කරනු ලබන සෑම ඩිජිටල් යතුරක්ම හඳුනාගෙන එහි හිමිකරුව නමින් අමතා පිළිගන්නවා. මේකේ බැටරිය අවුරුද්දකට පමණ ඒ ක්‍රියාත්මක වෙන්න අවශ්‍ය බලය සපයනවා. ඒ වගේම ඒ අලුත් කළ යුතු වෙලාවල් වල ඒ බව ඊමේල් පණිවිඩයෙන් හරි SMS පණිවිඩ මගින් ඔබට දැනුම් දෙනවා. පාරිභෝගිකයන් ඔවුන්ගේ නමින් අමතා ඔවුන් පිළිගන්න ලෝකයේ පළවෙනි උපකරණය මෙයයි. නිවාස අලංකාර ක්‍රමවලට ඔබින ආකාරයට පියකරු ලෝහ ආවරණයකින් යුත් මේ උපකරණයේ මිල ඇමරිකානු ඩොලර් 278ක් වන අතර නිපැයුමට කලින් ඇනවුම් කරන්නන්ට එහි මිල ඇමරිකානු ඩොලර් 235ක් වෙනවා. සහලාන කියන්නේ ශ්‍රී ලාංකිකයන් සඳහා වන Ubuntu OS එක තැනක මං කිව්වා යටින් සඳහන් වෙලා තියෙන සහලේ සියදෑ සිව්මන්සල කියලා. දැන් ඒ පිළිබඳව අර්ථය මෙන්න මේ ආකාරයෙන් සඳහන් කරලා තියෙනවා නිර්මාතෘවරුන්. එසේම සහලාන සමග උද්‍යෝග පාඨය ලෙස සහලේ සියදෑ සිව්මන්සල යන්න යොදන්නේ යෝජනා කරමි. සහලේ යන්නෙන් සමානලේ කියන අදහස තමයි සඳහන් කරන්නේ. සියදෑ යන්නෙන් තම දේශය යන්නත් සිව් මන්සල යන්නෙන් සතර දෙසින් එන්නා වූ හෙවත් සියලු දෙනා යන්නත් අර්ථවත් කෙරේ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මේ සහලාන නම වැටෙන්නේ මේ version එකට Ubuntu එකේ ශ්‍රී ලාංකික සංස්කරණය සඳහා. දැන් අපි පොඩ්ඩක් විස්තර හොයලා බලන්න සූදානම් වෙන්නේ. මට ඔබතුමාට පුළුවන් ද පැහැදිලි කරලා දෙන්න. දැන් මේ වගේ විවෘත මෘදුකාංග අපේ රාජ්‍ය සේවයට නැත්නම් ශ්‍රී ලාංකිකයන්ට විශේෂයෙන් වැදගත් වෙන්නේ කොයි විදිහටද කියලා. රාජ්‍ය සේවය තමයි අරද ලෝකයේ වැඩිම තොරතුරු තාක්ෂණය භාවිතා කරන. ලෝකයේ තොරතුරු තාක්ෂණයට වියදම් කරන ප්‍රමාණය 70%ක් 80ක් පමණ වියදම් කරන්නේ රාජ්‍ය අංශය. රාජ්‍ය අංශය මේ දේ කරන්නේ බොහෝ වෙලාවට ඉතා අසීරු මූල්‍ය ප්‍රශ්න මැදත්. ඉතින් මේ භාවිතා කරන මුදල් වලින් විශේෂයෙන්ම ජනතාවගේ බදු සල්ලි බදු වලින් කරන මේ දේවල් වල උපරිම ප්‍රතිඵලය ලබා ගැනීම තමයි රාජ්‍යය අරමුණු වෙන්නේ. දැන් අද ලෝකේ ඒ දවස්වල සමාගම් සතු දේපල අයිතිය තියෙන මුදුකාංග භාවිතා කරපු පතාක යෝජනයන් වන ඇමරිකාව, කැනඩාව, සිංගප්පූර වගේ රටවල් පවා දැන් නිදහස් මුදුකාංග කරා තමන්ගේ අවධානය යොමු කරලා කියන අපේ අනාගතය රඳා තියෙන්නේ නිදහස් මුදුකාංගවල කියලා. ඉතින් මේක විශාල වශයෙන් ගෝලීය රැල්ලක් හැටියට යනවා. අපි ශ්‍රී ලංකාවේ 2007 ඉඳන්
ඉතා බහුල වශයෙන් නිදහස විවෘත මෘදුකාංග භාවිතයට ගත්තා. ඉතින් මේ පිළිබඳව නමුත් තවමත් ශ්‍රී ලංකා රාජ්‍යාංශයේත් රාජ්‍ය නිලධාරීන්ගේත් සාමාන්‍ය ජනතාවගේත් දැනුම ඉතාමත්ම පහළ මට්ටමක තියෙනවා. මේ නිසා අවශ්‍ය වෙන ප්‍රධානම දෙයක් තමයි මේ වගේ පොත්වලින් දැනුම ඇති කිරීම. නිදහස් මෘදුකාංග කියන්නේ මොනවද? ඒ තමන්ටම තමන්ගේම සතු. මෙහි තියෙනවා මෘදුකාංගවල නිදහස්කම හතක. මේක මට ඕනෑම දෙයක් කරන්න පුළුවන් මේ මෘදුකාංගයට. මට මේ මෘදුකාංගේ මගේ යාළුවන්ට දෙන්න පුළුවන්. ඒකත් නිදහසක්. මට මේක වෙනස් කරන්න පුළුවන්. වෙනස් කරපු එකත් ඕන කෙනෙකුට දෙන්න පුළුවන්. ඉතින් මේ කියන නිදහස් වර්ගකම හතර ඒ නිදහස් වර්ග හතරය රාජ්‍යාංශයට ඉතාමත්ම වැදගත් තොරතුරු තාක්ෂණයෙන් ජය ලබනවා. තමන්ට අයිතිය තියෙනවනේ තමන්ට ඕනම දෙයක් වෙනස් කරන්න පුළුවන්කම තියෙන රාජ්‍යාංශය. ඉතින් මම හිතනවා මේ පිළිබඳ දැනුවත් කිරීම සඳහා මේ තබන පියවර විශේෂයෙන්ම සිංහලේ. මේ සඳහා ඉංග්‍රීසියෙන් ඕන තරම් පොතපත තියෙනවා. නමුත් මේ සිංහලෙන් කියවලා මම හිතන්නේ තාම ශ්‍රී ලංකාවේ රාජ්‍ය අංශයේ අයට තොරතුරු තාක්ෂණය පිළිබඳව පොතක් ඉංග්‍රීසියෙන් කියලා තේරුම් ගන්න පුළුවන් කියලා. මගේ අපිට පුළුවන් කියන එකට වඩා මම මේ පොදුවේ දකින දේ ශ්‍රී ලංකා රාජ්‍යාංශය. ඒ නිසා මම හිතනවා මෙවැනි පොතක් මේ ඇස් ඇරීම සඳහා අපට අද ලෝකයේ සිදුවන දේ දැකීම සඳහා අලුත් දොරටුවක් කවුලුවක් ඉවර කර දෙනවා. ඒ නිසායි මම දකින්නේ මේ ඊ රාජ්‍ය කටයුතු රාජ්‍යාංශයේ තොරතුරු තාක්ෂණය සඳහා මං පෙත් හෙළි කිරීම එය වැඩි දියුණු කිරීම සඳහා දැනුවත් කිරීමට සඳහා අවශ්‍ය වන ප්‍රධානම පියවරක් හැටියට මම දකිනවා මේ. නැනපියස වැඩසටහන තුළ දැන් අපි සිනමාව සම්බන්ධයෙන් ඔබ දැනුවත් කරන අංගයට යොමු වෙමු. නත්තල් දවසේ රාත්‍රිය කියන්නේ පවුලේ හැමෝම එකට එකතු වෙන රාත්‍රිය. ටැක්සි රියදුරෙක් වන ජානුසුත් ඉක්මනින් වැඩහවර කරලා ගෙදර එන්නේ පවුලේ අනික් උදවිය එක්ක නිවාඩු දිනය ගත කරන්න. А ты если Шанталь, а? Ты смашный прошу. Taki prezencik daję. To jest dla mamy, proszę uprzejmie. Naprawdę myślisz, że pojedziemy? Spróbujemy. නමුත් ජානුස්ගේ පරණ පෙම්වතියක් වන ඊවා හදිස්සියම ඔහුට දුරකථන ඇමතුමක් දෙනවා. ඇය ඔහුගෙන් හදිසි උපකාරයක් බලාපොරොත්තු වෙනවා. Tak. Słucham. ඇයගේ සැමියා කොහෙදෝ යන්න ගිහිල්ලා. හොයාගන්න උදව් කරන්න කියලයි ඇය කියන්නේ. ඉතින් කොහොමද මග හරින්නේ? නගරයේ චතුරස්‍රයක් මැදදී ඔවුනොවුන් හමු වෙනවා. Edward zginął. Co? Zginął. Jałuś. Wyszedł rano i nie wrócił. Trzeba go poszukać. ඉන් පස්සේ ඔවුන් තැනින් තැනට යනවා නැතිවෙච්ච සැමියා හොයන්න. Od której go macie? O której wyszedł? W południe. To chyba nie on, wyszedł w południe. මේ ගමනේ අතුරු ප්‍රතිඵලයක් හැටියට ඔවුන් අතර යළි ප්‍රේමයක්ද හටගන්නවා. Chętnie. Ręce śmierdzą ci benzyną. Co ty tam robisz? Nic. අන්තිමට හිමිදිරිය වෙනකම් මේ සොයා යාම නතර වෙන්නේ නැහැ. Wracam do domu.
Sta con Service. Tutaj często przychodzi mężczyzna w takim krótkim, białym kożuszku. Taka kurtka. Często tu bywa, nigdzie nie jedzie. Kto to? Edward, A ta kobieta? jego żona. තමන්ගේ ගෙදරට යළි එන්න මොහොතකට ඉස්සර ජානුස්ට කටුක ඇත්තක් හෙළිදරව් වෙනවා. ඒ වගේ සැමියා නැති වෙලා නැහැ. ඔහු ඇත්තටම ඇයව අත්හැරලා ගොඩක් කල්. ඇය දැන් ජීවත් වෙන්නේ තනියම. නත්තල් දවස ඇයට තනියම ගත කරන්න පුළුවන් වුණොත් තමන්ගේ ජීවිතේ නැති කරගන්නයි ඇය ඉඳලා තියෙන්නේ. Jeśli uda mi się być z tobą przez całą noc, do 7 rano, wszystko jedno jak, to wszystko będzie toczyć się dalej normalnie. A jeśli nie? ජානුස් ගෙදරටත් බොරුවක් කියලා ඒවත් එක සැමියා හොයන්න ගියකින් ඇයගේ ජීවිතය ගැලවුණා. Samemu w taką noc. දෙවියන් නිවාඩු දීලා තියෙන දවසෙත් අන්‍යයෙකුට පිහිට වෙන්න පුළුවන් නම් ඒක දේව කාර්යයක්. ඔය ඉතින් මේ විවෘත එහෙම නැත්නම් නිදහස් මෘදුකාංග පිළිබඳව කතා කරනකොට අපි දන්නවා විශේෂයෙන් රාජ්‍ය ආයතන ගත්තත් සාමාන්‍ය තනි පුද්ගලයන් ගත්තත් මෘදුකාංගයක් ගත්තාම ඒ හදන සමාගම තමයි තීරණය කරන්නේ ඒක තුල තියෙන්න ඕනේ දේවල්. ඒ අනුව තමයි අපි අපේ වැඩ කටයුතු හැදගස්ස ගන්නෙ. හැබැයි මේ වගේ මෘදුකාංගයකට ගියාම අපිට අවශ්‍ය පරිදි මේ දේවල් වෙනස් කරලා අපිට අවශ්‍ය පරිදි සකස් කරගන්න පුළුවන් නිරන්තරයෙන් වෙනස් කරන්න පුළුවන් අලුත් දේවල් දාන්න පුළුවන් අර කිව්වත් වගේ ඕන කෙනෙක් එක බෙදා හදා ගන්නත් පුළුවන් කාගෙන්වත් තහනමකුත් නැහැ. ඉතින් ඒ වගේ දේවල් ඉතා විශේෂයෙන් සඳහන් කරන්නට ඕනේ. ඒත් එක්කම මම හිතන්නේ වැයවන අතිවිශාල මුදලක් ඉතිරි කරගන්නට හැකියාව තියෙනවා. ඉතින් ඒ කතාවත් සමගම අපි අද දවසට අපේ වැඩසටහනෙන් සමුගෙන යන්නටයි මේ සූදානම් වෙන්නේ. හමු වෙමු ලබන සතියේත්.